යම් පුම්බීතං විසෝසේහි පච්චාති මාහුකිංචනං මජ්ජේ චීනෝ ගහෙස්සසි උපසන්තෝ චරිස්සසි තිබුනිද පෙර කෙලෙස් ඔබට ඒ හැම වියලා දමන්න අනාගතේ උපදින්නට කෙලෙස් නොවේවා ඔබ හට වර්තමානයේ ඇතිවන කෙලෙසුන් නැතිනම් ඔබ හට මුළුමනින්ම සැනසී ගොස් හැසිරෙන්නට හැකිය ඔබට. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්තුනි, බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාවේදී අපිට මේ ජීවිතය සකස් කරගන්න ඕනේ කොහොමද කියන කරුණ පැහැදිලිව කියලා දීලා තියෙනවා. දැන් අපි ගත්තාම ලෝකයේ මිනිස්සු අතර තිබෙනවා නොඑක ආකාරයේ බෙදීම්. එහෙම නැත්නම් නොඑක ආකාරයේ කෙලෙස් ස්වභාවයන් නිසා ලබන්නා වූ දුක්ඛිත තත්ත්වයන් අපිට ලෝකයේ තුල දකින්න ලැබෙනවා. එතකොට අපි බලන්නට ඕන විශේෂයෙන්ම මේ ධර්මය අපේ ජීවිතයට පෞද්ගලිකව ගලපා ගැනීමෙන්. ඒ කියන්නේ මේ ලෝකේ හැමෝටම ධර්මයේ පිළිසරණ ලබන්න පුළුවන් කමක් නැහැ. හැමෝටම ඒ හැකියාවක් නැහැ. ඒක විශේෂ දක්ෂතාවයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අර්ථයන් හැමෝටම එක වගේ වැටහෙන්නේ නැහැ. ඒ යෝනිසෝ මනසිකාරය නම් වූ විශේෂ දක්ෂතාවයේ මතයි ඒ වටහා ගන්නට සහ එය පුරුදු කර ගන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා අපිට මේ මනුෂ්‍ය ජීවිතයේ තිබෙන උතුම්ම දෙය ඒ ධර්මයෙන් ලබන රැකවරණය. ධර්මයෙන් ලබන රැකවරණයෙන් තොරව අපි කොයිතරම් වෙන ආරක්ෂාවල් කළත් අපේ ජීවිතේට ඒවා తాවකාලිකයි. නමුත් ධර්මයෙන් අපි යම් රැකවරණයක් යම් ආශිර්වාදයක් ලබනවා නම් යම් උපකාරයක් ලබනවා නම් ඒක පරලොවටත් අපිට උපකාර පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා දීලා තිනවා යම් කෙනෙක් අවංකව තමන්ගේ ජීවිතය තුළ ධර්මයේ පුරුදු කරනවා, ධර්මයේ හොඳට අහලා ඒ ධර්මයේ මතක තියාගෙන ධර්මයේ හොඳට නුවණින් විමසලා ඒ ධර්මයේ අර්ථය පැහැදිලි කරගන්නවා. ඒ අර්ථ පැහැදිලි කරගත්තු ශ්‍රාවකයා සිහි මුලා වෙලා කලුරිය කළත් ඔහු විශේෂගාමී කෙනෙක් බවට පත් වෙනවා ඊළඟ ජීවිතයේදී. ඒ මොකද හේතුව ධර්මය අවංකව තමන්ගේ ජීවිතය තුළ පුරුදු කිරීම. ධර්මය අවංකව පුරුදු කරන්න බැරි කෙනාට ඒ රැකවරණය ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකේ අපි අනිත් දේවල් ප්‍රධාන කරගෙන ධර්මයේ දෙවෙනි තැනට දැම්මොත් ඒක අවංක භාවය නෙවෙයි. අවංකව ධර්මයේ පුරුදු කිරීම නෙවෙයි. අවංකව ධර්මයේ පුරුදු කරන කෙනාට ප්‍රධාන වෙන්නේ තමන්ගේ ජීවිතයේ ධර්මානුකූලව ගත කිරීම. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව තමන්ගේ ජීවිතය ගත කිරීම තමයි ප්‍රධාන වෙන්නේ. ඒ තුළ තමයි ඔහුට රැකවරණය ලැබෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ අවංක උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ වගේම රහතන් වහන්සේලා මේ ලෝකයේ බිහි වෙන්නේ අවංක උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ වගේම මාර්ගඵලලාභී ගිහි පැවිදි ශ්‍රාවකයන් බිහි වෙන්නේ අවංක උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ නිසා අපිත් යම් දවසක ධර්මය අවබෝධ කරනවා නම් ඒ අවබෝධ කරන්නේ අවංක උත්සාහයක ප්‍රතිඵලයක් විදිහටයි. ඒක නිසා ඒ අවංක උත්සාහය කරන කෙනාට ජීවිතේම ධර්මානුකූල ජීවිතයක් වශයෙන් පවතිනට ඕනේ.
ඒක තමයි අවංක ධර්මයේ හැසිරෙන කෙනාගේ ප්‍රධාන ලක්ෂණය. ඒ කියන්නේ ඒක නා කැමති මුළුමනින්ම තමන්ගේ ජීවිතය ධර්මානුකූල වෙනවට. ඒ සඳහා යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව දකිමින් නුවණින් විමසමින් ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න මහන්සි ගන්න ඕනේ. ඒ මහන්සි ගැනීම තුළ ඔහු නිවැරදි වෙනවා. ධර්මයට අනුව තමන්ගේ ජීවිතය පවතිනවා. ඔහුට සැබෑ රැකවරණය ලබන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුල දේශනා කරනවා මේ දහම් දේශනාව තුළ අතදඬු සූත්‍රයේ ඊළඟ ගාථාවේදී භාගතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ යං පුබ්බේතං විසෝසේහි පච්ඡාතේ මාහු කිංචනං. භාගතුන් වහන්සේ වදාරනවා තිබුණේද පෙර කෙලෙස් ඔබට ඒ හැම වියලා දමන්න අනාගතේ උපදින්නට කෙලෙස් නොවේවා ඔබට. ඒතර බලන්නේ භාගතුන් වහන්සේගේ ප්‍රකාශය අතීතයේ යම් කෙලෙස් තිබුණා නම් ඔබ තුල ඒ කෙලෙස් ස්වභාවයන් වියලා දමන්න කියනවා. අනාගතයේ උපදින්නට කෙලෙස් නොවේවා ඔබට. අනාගතයේ කිසිම ආකාරයක ක්ලේශයක් උපදින්නේ නැති විදිහට තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න. ඒතර මේක තමයි ධර්මයේ පුරුදු කරන්න ඕනේ ප්‍රධාන කුසලතාවය. සමහර අය අතීතය ගැන පසුතැවිතවි අතීතයේ ස්වභාවයන් ගැන කල්පනා කර කර තමන් නොඑක ආකාරයේ අකුසල් කරලා තියේදී අකුසල් පිළිබඳ ශෝක කර කර සිටිනවා. ඒ ශෝක කිරීම නොකළ යුතු දෙයක් වශයෙන් භාගතුන් වහන්සේ වදාලා. දැන් බලන්න අපිට හොඳම උදාහරණය තමයි අපි දන්න අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතය. උන්වහන්සේ අතීතය ගැන ශෝක කළා නම් උන්වහන්සේගේ සිත නිකලෙස් වෙන්නේ නැහැ. උන්වහන්සේ තමන් කරපු පාපී දේවල් වල විපාකයේ ගැන කල්පනා කර කර හිටියනම් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ පස්සේ පැන්නුවේ කඩුවක් අරගෙන භාගතුන් වහන්සේ මරණ අදහසින්මයි. වෙන අදහසක් තිබුණේ නැහැ. නමුත් ඒ වගේ කරපු කෙනෙක් පවා ඒ අකුසලයේ අතහැරලා ඒ අකුසල ස්වභාවයෙන් හිත මුදවාගෙන සංසිඳුණු ජීවිතයක් උපදවා ගත්තා. ඒක බලවත් පුණ්‍ය විපාකයක්. බලවත් වූ යෝනිසෝ මනසිකාරයක ප්‍රතිඵලයක්. ඒ විමර්ශනය සහ ඒ පුණ්‍ය විපාකය අපිට සමාන කරන්න බෑ අනිත් අයට. නමුත් අපි උත්සාහ කළ යුතුයි. භාගතුන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළ තිබෙනවා අතීතයේ යම් කෙලෙස් ස්වභාවයන් තිබ්බනම් ඒ කෙලෙස් ස්වභාවයන් පිළිබඳ කල්පනා කරන්න එපා. ඒවාට ශෝක කර කර සිටින්නට එපා. ඒවා ඉක්මවා යන්න කල්පනා කරන්න. ඒවා ඉක්මවා යන විදිහට තමන්ගේ ජීවිතය පුරුදු කරගන්න කියලා භාගතුන් වහන්සේ වදාළේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ජේචේනෝ ගහෙස්සසි උපසන්තෝ චරිස්සසි. ඒ වගේම වර්තමානයේ යම් කෙලෙස් ස්වභාවයන් තියෙනවා නම් ඔබේ ජීවිතය තුළ උපදින ඒ වර්තමානයේ කෙලෙස් ස්වභාවයන් අවබෝධ කරගන්න කියලා භාගතුන් වහන්සේ වදාලා. එතකොට අපි ගත්තාම අතීතයේ කෙලෙස් ස්වභාවයන් කියලා කියන්නේ කොහොමද? අතීතයේ සංඛාරය ආරම්භයේ කෙලෙස් උප්පජ්ජයෝ. අතීත සංස්කාර ස්වභාවයන් අරමුණු කරගෙන යම් කිසි ආකාරයක කෙලෙස් ස්වභාවයක් අපේ ජීවිතවල උපදිනවා නම් ඒ කියන්නේ සමහරට කෙනෙක් අතීතයේ දැකලා තිබිච්ච රූපයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. අතීතයේ ඉඳලා තිබිච්ච රසයක් වෙන්න පුළුවන්. ඒ වගේම නොඑක ආකාරයේ විදිහට අතීතයේ අරමුණු කරගත්තු යම් කිසි ආකාරයක විඳපු දෙයක්, රස ආග්‍රහණය කරපු දෙයක්, අහපු දෙයක්. ඒතර මේවා සම්බන්ධව කල්පනා කර කර සිටීම තුළ උපදින කෙලෙස් සාගත බවක්. නුවණ තියෙන ශ්‍රාවකයා අතීතයේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරලා අතීතයේ සියලු ස්වභාවයන් අතහැරලා දාන්නට ඕනේ ප්‍රඥාව හසුරවලා. ඒ කාරණා තමයි ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයෙකුගේ ලක්ෂණය. ඒ වගේම අතීතයේ වගේම අනාගතයේ ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා පච්චාතේ මාහු කිංචනං අනාගතයේ යම් කිසි ආකාරයක කෙලෙස් ස්වභාවයන් උපදිනවා නම් ඒ කෙලෙස් ස්වභාවයන් හට නොගන්න විදිහට තමන්ගේ ජීවිතය පුරුදු කරගන්න කිව්වා. එතකොට අපි දන්නවා දැන් ඒ වගේම තමයි වර්තමානයේ මජ්ජේ චේනෝ ගහෙස්සසි වර්තමානයේ තුල පවතින දේවල් ග්‍රහණය කරගන්න එපා කිව්වා. මොනවද මේ වර්තමානයේ කියලා කියන්නේ? වර්තමානයේ තියෙන රූපයන්, විඳීම්, හඳුනා ගැනීම, සංස්කාර ස්වභාවයන්, විඥාන ස්වභාවයන්. එතකොට පච්චුප්පන්නේන සංඛාරේ තණ්හාවශේෂේන දිට්ඨවශේන ගහෙස්සසි. ඒ කියන්නේ වර්තමානයේ තියෙන යම් සංස්කාර ස්වභාව, සංස්කාර කියලා කිව්වම හේතුඵල ධර්මයට අනුව සකස් වෙන දේවල්.
වර්තමානයේ හේතුඵල ධර්මයට අනුව සකස් වෙන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය ආදී මේ පංච උපාදානස්කන්ධයන්. ඒතර නුවණ තියෙන කෙනා ඒ අතීතයේ වගේම අනාගතයේ වගේම වර්තමානයත් නුවණින් සලකන්නට ඕනේ. සිහිය උපදවා ගන්නට ඕනේ. සිහිය බලවත් කර ගන්නට ඕනේ. ඊවේ යථා ස්වභාවය තේරුම් ගැනීම පිණිස. එතකොට නුවණ තියෙන ශ්‍රාවකයෙකුට හැකියාව තිබෙනවා වර්තමානයේ අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට අතීතයේ අරබයා එය ගලපා බලනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ ඥානවත්ත සූත්‍රය ආදී දේශනාවලදී සඳහන් කරනවා අතීතේත් භවපච්චයා ජාතිති ඥානං. අතීතයේ භවය නිසා තමයි ඉපදීම සිද්ධ වුනේ කියලා ඥානයක් ඇති කරගන්නවා. අනාගතම් පියද්ධානම් භවපච්චයා ජාතිති ඥානං. අනාගතයේත් භවය නිසා ඉපදීම සිද්ධ වෙන්නේ කියලා ඥානයක් උපදවා ගන්නවා. ඒතකොට මේක ණය පමුණුවා බැලීමක්. ඒ කියන්නේ වර්තමානයේ තුල විමසනකොට ඔහුට දකින්න ලැබෙන්නේ වර්තමානයේ තුල අනිත්‍ය ධර්මයට අයිති කරුණක් නම්. එහෙනම් අතීතයේත් සියල්ලම අනිත්‍ය වූ ධර්මතාවයට අයිති. යමක් අනාගතේ හටගන්නවද? හටගන්නා වූ සියල්ලමත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ධර්මතාවයන්ට අයිති කියලා ඒ න්‍යායට ගලපලා බලනවා. ඒ විදිහට අනාගතයේ කෙලෙස් හට නොගන්න විදිහට සිතපත් කරගන්නේ ඒ ආකාරයෙන්. වර්තමානයේ තුල නුවණින් විමසා බැලීමෙන්. නැතු අනාගතයේ මෙහෙම වෙයිද කියලා ඒවා ඒ වෙනකොට අතහැරීමක් නෙමෙයි. අතීතයත් අනාගතයත් කියන දෙකම නුවණින් විමසා බලන්නේ වර්තමානයේ තුල හටගන්න නැති වෙන ආකාරයේ නුවණින් දැකීමෙන්. ඒ නිසා වර්තමානයේ තුල හටගන්න ස්වභාවය කුමක්ද? හේතුඵල ධර්මයට අනුව පංච උපාදානස්කන්ධය හට ගැනීමයි. ඒ තමයි සංඛාර. ඒ සංඛාර ස්වභාවය එහෙම නැත්නම් පරිසම්පන්න වූ ධර්මයන් හටගන්න ආකාරය නුවණින් විමසීමසා බලනකොට උඩ දකින්න ලැබෙන්නේ අනිත්‍ය ධර්මතාවයට අයිති වන පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක්. ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය නුවණින් දකින ශ්‍රාවකයෙකුට දෘෂ්ටි වශයෙන් හෝ එහෙම නැත්නම් ඒ දෘෂ්ටි වශයෙන් කිව්වහම මේවා ස්ථිර වශයෙන් තිබෙනවා, සාස්වතයි, උච්ඡේද වශයෙන් ඒ වගේ මේවා විනාශ වෙලා යනවා, අපව හටගන්නේ කියලා ඒ වගේ නොඑක් දෘෂ්ටිගත වීම තියෙනවා. ඒ දෘෂ්ටිගත වීම වශයෙන් ඒ කිසිවක් ග්‍රහණය කරන්නේ නැහැ. ඒ වගේම තණ්හා වශයෙන් ඒ කිසිවක් අල්ලගන්නෙත් නැහැ. ඒ විදිහට අතීතයත් අතහරින්න උට හැකියාව ලැබෙනවා. අනාගතයත් අතහරිනවා. වර්තමානයේ තුල නුවණින් විමසලා සිහියෙන් යුතුව ඒ යථාර්ථය දකින්න පුළුවන් හැකියාව ඇති වෙච්ච ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ජේ චේනෝ ගහයස්සසි උපසන්තෝ චරිස්සසි. ඒ විදිහට අතීතය, අනාගතය, වර්තමානය කියන මේ කරුණු සියල්ලක්ම මනාකොට අවබෝධ කරගත්තු ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙන උපසන්තෝ චරිස්සසි. සාන්ත වූ සිතින් තමන්ගේ ජීවිතය ගත කරන්න. අතීතය ගැන ශෝක කරන කෙනාට සාන්ත බවක් නැහැ. අනාගතය ගැන පැතුම් තියාගෙන හිතේ නොඑක ආකාරයේ ප්‍රාර්ථනාවන් සහිත වෙන කෙනාට අනාගතය සම්බන්ධව බලාපොරොත්තු තියෙන කෙනාට සංසිඳීමක් නැහැ. ඒ කෙනා නිරන්තරයෙන් භාගතුන් වහන්සේ වදාළේ වම්මික සූත්‍රය ආදී දේශනාවල පෙන්ලා දෙනවා රැයට ගිනි ගන්නවා, දවල්ට රැයට දුම් දානවා, දවල්ට ගිනි ගන්නවා. ඒ අනාගතේ ප්‍රාර්ථනාවන් තියෙන කෙනා. ඒකට රාත්‍රියේ කල්පනා කරනවා හෙට දවසේ කරන්න තියෙන දේවල්. ඊළඟ තමන් අතින් වෙච්ච අතපසු වීම කල්පනා කර කර ශෝක කරනවා. ඒතර මේ ස්වභාවය මුළුමනින්ම ඉක්මවා යාමක් තමයි ධර්මයෙන් කරන්නේ. ධර්මයේ කියලා කියන්නේ හේතුඵල ධර්මයේ සකස් වීම තුළ වර්තමානයේ සකස් වෙන ආකාරය නුවණින් විමසීම සහ බැලීම. ඒ තුළ ප්‍රඥාව දියුණු වෙච්ච ශ්‍රාවකයාට අතීතය ගැන ශෝක කිරීමක් නැතුව, අනාගතය ගැන ප්‍රාර්ථනාවක් නැතුව, වර්තමානයේ පිළිබඳව මනා සිහිනුවණින් යුතුව, ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීම තුළ සාන්තව කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ගිහි පිරිසකට. ඒ ගිහි පිරිස ශාක්‍යකෝලී වංශිකයන්. එතකොට මේ පිරිස අතර ප්‍රඥාව තියෙන හිටිය. එතකොට ඒ කල්පනා කරන්නට ඇති කොහොමද මේ අතීතය ගැන ශෝක නොකර ඉන්නේ? අනාගතය ගැන ප්‍රාර්ථනා නැතුව ඉන්නේ? අනාගතය ගැන බලාපොරොත්තු නැතුව ඉන්නේ කොහොමද? වර්තමානය පිළිබඳව නුවණින් විමසන්නේ කොහොමද? ඒ ඇයට ඒ නුවණ තියෙන්නට ඇති. ඉතින් ඒ නිසානේ එතනින් 500ක් පමණ පිරිසක් පැවිදි බවට පත් උනේ.
ඒ සියලු දෙනාම අරහත්ත්වයටපත් වෙලා මහා සමය දේශනාව කරන ඒ අටපිටාව සකස් වුණේ. එතකොට මේ ප්‍රඥාව තිබෙච්ච පිරිස හිටිය නිසා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න බොහෝ දෙව් පිරිසක් රැස් වුණා. භාගතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්යය දක්වලා මේ දහම් කරුණු දේශනා කළේ. ඒ නිසා මිනිසුන් දෙවියන් බ්‍රහ්මයන් ආදී මේ බොහෝ පිරිස ඒ ධර්මයේ ශ්‍රවණය කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් රැකවරණයක් ලැබුවා. ඒ සියලු දෙනා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවන් සිද්ධ කළේ. ඒ නිසා අපිට මේ බුදුරජාණන් වහන්සේ ගිහි පිරිස ප්‍රධාන කරගෙන දේශනා කරන දෙසුමක මෙවැනි වූ අර්ථ සහිත මෙවැනි වූ ගාම්භීර සියුම් අර්ථ ඇති දහම් පද තියෙනවා කියලා කියන අතිශය විස්මිත කරුණක්. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මේ ධර්ම දේශනා කරනකොට ඒ ඉන්න පිරිසගේ හිත බලලා තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ විදිහට ඒ ධර්මය අවබෝධ කරන්න සුදුසු මානසික ස්වභාවය තියෙන පිරිසට අදාළ විදිහට තමයි ධර්ම කරුණ භාගතුන් වහන්සේ ගොනු කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපේ දහම් කාරණාවේ විශේෂම දේ තමයි අපි තේරුම් ගන්නට ඕනේ. අතීත අනාගත ශෝක කිරීම සහ ප්‍රාර්ථනාවන්ගෙන් තොරව ඒ වගේම වර්තමානයේ තුල සකස් වෙන හේතුපත්‍ය ධර්මයට අනුව සකස් වෙන ධර්මතාවයන් සිහිනුවණ යුතුව තේරුම්ගත් ශ්‍රාවකයාට ලැබෙන රැකවරණය. ලෝකයේ ඒ පිළිබඳ අවබෝධයක් නැති නිසා මිනිස්සයා කලකෝලාහල කරගෙන රණ්ඩු සරුවල් කරගෙන කලිනුත් අපිට මෙහිම බැන්නා කලින් අපිට මෙහිම කළා කියලා අතීතය අරබයා නොඑක ආකාරයේ කෝලාහල හට ගන්නවා. ඊළඟට අනාගතය අරබයා නොඑක ආකාරයේ මෙහිම වෙයි කියලා ආරක්ෂක සංවිධාන සිද්ධ කරනවා. ඒ වගේම වර්තමානයේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ කය තමන්ගේ රූප ස්වභාවය තමන්ගේ නොඑක ආකාරයේ ආරක්ෂා කර ගැනීම පිණිස නොඑක ආකාරයේ කටයුතු කරනවා. ඒතර මේ තුල තියෙන්නේ අවිස්සුන බවක් සංසිතීමක් නෙමෙයි. ඒ අවිස්සුන බව ලෝකයේ තියෙන හැමදාම තියෙන කරුණක්. ඉතින් අතීතයේත් එහෙම තිබුණා. ඉතින් මේ පිරිස යුද කරන්න පටන් ගත්තේ ඒ අවිස්සීම තිබිච්ච නිසානේ. ඒ අයට සංසිඳෙන්න කියලායි භාගතුන් වහන්සේ මේ අවවාද කරන්නේ. වර්තමාන ලෝකෙත් නොඑක ආකාරයේ රණ්ඩු සරුවල් කලකෝලාහල ගහමරා ගැනීම බැන ගැනීම එකිනෙකාගේ දෝෂාරෝපණ ඊළාට එකිනෙකාට චෝදනා කිරීම එකිනෙකාගේ වැරදි අඩුපාඩු මතු කර කර අනිත් අයට කේලාම් කීම් බිඳවීම හිත් බිඳෙන විදිහට කටයුතු කිරීම මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ මේ ධර්මය තේරුම් නොගැනීම නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය වටහා නොගැනීම නිසා. ජීවිතය පිළිබඳ හරි අවබෝධයක් නැතිකම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කරනකොට සංසිඳුන් නැති මනසක් තිබිච්ච අය ඒ ධර්මයේ ශ්‍රවණය කරලා සංසිඳිලා ගියා. ඒ වගේ මේ අවිස්සුන සිතක් තිබිච්ච අය ඒ සිත සංසිඳවා ගත්තා. ඒ විදිහට ශෝක කර කර හිටපු අය ශෝකයේ ඉක්මවා ගිහිල්ලා ඒ වගේම අනාගතය ගැන නොඑක් බලාපොරොත්තු තිබිච්ච අය ඒ අනාගතේ බලාපොරොත්තු සියල්ලම ඉක්මවා ගිහිල්ලා වර්තමානයේ තුල යථාර්ථය නුවණින් විමසමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ජීවිතය අවබෝධ කරගෙන සදාහටම සංසාර දුකින් නිදහස් වුණා. ඒ නිසා අපිටත් මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙනවා නම් අපේ ජීවිතේටත් මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න ලැබෙනවා නම් කොයිතරම් අපිට යහපතක් උදා කරගන්න පුළුවන්ද? ඒ නිසා මේ උතුම් සද්ධර්මය ඔබටත් ඒ උතුම් සංසිඳීම පිණිස භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ සංසිඳීමේ පරමාර්ථය පිණිස ඔබේ ජීවිතය පුරුදු කරගන්න මේ උතුම් දහම් කරුණ උපකාර වේවා. අද දවසේදී මේ උතුම් සදහම් වැඩසටහන සඳහා අනුග්‍රහය දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි බැසිල්ලන් මහමෙවුනා ආසපුවට සම්බන්ධ සදහැවතුන් පිරිසක්. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. සියලු දෙවියෝ දුතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් මේ පරලෝකීය
ඒ දෙමව්පියන්, ඒ වගේම උපාලි ගුණසේකර මහතා ඇතුළු ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සංසාර දුකින් අත මිදෙන්නට රැස් කළ සියලු පින් උපකාර වේවා. ඒ වගේම කොරෝනා රෝගයේ හේතුවෙන් දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඒ එංගලන්තයේ පදිංචි ශාන්ති සුධර්මා ජයතිස්ස මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින ඒ ප්‍රේමශීලී අල්ගම මෑණියන්ටත් ශීලා සේනානායක මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාද නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. දායකත්ව දරූ සියලු පින්වතුන්ටත් ඒ පින්වතුන්ගේ පවුල්වල සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නයටත් ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.